දරුවනි අපි දැන් සාකච්ඡා කරමින් යන්නේ විෂය නිර්දේශයේ නවවන මාතෘකාව වන අසම්පූර්ණ සටහන් මගින් මූල්‍ය ප්‍රකාශන පිළිල කිරීම. අපි පසුගිය ඒකකයේ තුලින් ඒ සම්බන්ධ හඳුනා ගැනීම සිද්ධාන්තමය කරුණු හඳුනා ගැනීම හා අභ්‍යාස මූලික අභ්‍යාස කිහිපයක් සාකච්ඡා කරමින් ආවා. අපි මෙම ඒකකයේ තුලින් තවදුරටත් බලාපොරොත්තු වෙනවා අසම්පූර්ණ වාර්තා වලින් මූල්‍ය ප්‍රකාශන පිළිල කිරීම සම්බන්ධ තවදුරටත් ගැටලු කිහිපයක් සාකච්ඡා කරන්න. ඒ අනුව බලන්න අභ්‍යාස අංක 11 අපි දැනට අභ්‍යාස 10ක් පසුගිය පාඩම් වලදී කතා කරලා තිබෙනවා. පසුගිය ඒකකයේ තුලින් ඉලෙක්ට්‍රොනික සාප්පුවක අයිතිකරු වන බීනු නිසි අයුරින් දිසටහන් ක්‍රමයේ මත පදනම්ව ගිණුම් පොත්පත් පවත්වාගෙන නොයයි. 2007 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වන වසර සඳහා පහත සඳහන් තොරතුරු ව්‍යාපාරයේ පොත්වලින් උපුටා ගන්නා ලදී. 1. වර්ෂය සඳහා ව්‍යාපාරයේ සාරාංශගත බැංකු ගිණුම. සාරාංශ කළ බැංකු ගිණුමක් ඔබට දෙනවා. 2007 1 දිනට ශේෂය තැන්පතු. ගෙවීම් පැත්තේ තියෙනවා. නැත්නම් බැර පැත්තේ තියෙනවා කුලී සඳහා කළ ගෙවීම්, වරිපරම් සඳහා කළ ගෙවීම්, විදුලිය සඳහා කළ ගෙවීම්, විවිධ වියදම් නහිමියන්ට කළ ගෙවීම් සහ අවසන් ශේෂය. පැහැදිලිද? හොඳයි. ඊළඟට තිබෙනවා දෙවෙනි කරුණ වශයෙන් මෙහෙම. සියලුම ගැනුම් සහ විකුණුම් ණය පදනම මත සිදු වෙලා තියෙන. කියන්නේ ණයට ගැනුම්, විකුණුම්, ණයට විකුණුම්. right? පහත තුන්වෙනි කරුණ පාසඳාන ගෙවීම් සිදු කිරීමෙන් අනතුරුව ණයගැතියන්ගෙන් ලැබුණු මුදල් බැංකුවේ තැන්පත් කරයි. දැන් මේගොල්ලන්ට මුදල් ලැබෙන මාර්ගය වෙන ණයගැතියන්ගෙන් ලැබෙන මුදල්. මෙන්න මේ ගෙවීම් කිරීමෙන් අනතුරුව ඒ ලැබෙන මුදල් බැංකුවේ තැන්පත් කළා කියලා කියනවා. ගැනලි සඳහා සතියකට රුපියල් 1000ක් ගෙවලා තිබෙනවා. සහායක වැටුප් සඳහා රුපියල් 88400ක් ගෙවලා තියෙනවා. විවිධ වියදම් සඳහා රුපියල් 21000ක් ගෙවලා තිබෙනවා. හතරවෙනි කරුණ පහසඳාන අතිරේක තොරතුරුද ලබාගත හැක. ලබා දී ඇත 2007 1 දිනට 2007 12 31 දිනට. තොගය ණයගැතියෝ නහිමියෝ දේපල පිරියත හා උපකරණ දේපල පිරියත. අවශ්‍ය වන්නේ උත්තර දෙකක් ඔබෙන් බලාපොරොත්තු වෙනවා. එක තමයි 2007 12 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ව්‍යාපාරයේ ආදායම් ප්‍රකාශනය පිළිල කරන්න. දෙක 2007 12 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය පිළිල කරන්න කියලා මේ විදිහට ඔබෙන් පිළිතුරු දෙකක් අපේක්ෂා කරනවා. දැන් අපි ගණන කියවුවා නේද? එහෙනම් අපි ඊළඟට කරන්න ඕනේ මොකක්ද? ගණනේ අපෙන් ඉල්ලා තිබෙන දේවල් විවෘත කරගමු. ප්‍රධාන වශයෙන්ම ආදායම් ප්‍රකාශනයේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. ඊට අමතරව අපිට යම් පෙරවඩ කරන්නත් වේවි. හොඳයි විවෘත කරගන්න එහෙමනම් මුලින්ම ආදායම් ප්‍රකාශනයක් රුල් කරගන්න තරම් ලොකු ඉඩ ප්‍රමාණයක් අවශ්‍ය වන්නේ නැහැ. තීරු දෙකක් සහිතව ආදායම් ප්‍රකාශනය පිළිතුරු අංක 1 සඳහා මුලින්ම ලියන්නට ඕනි බීනුගේ ව්‍යාපාරයේ 2007 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා ආදායම් ප්‍රකාශනය කියලා. උඩින් විකුණුම් දාන්න පේලියක් හෝ දෙකක් යවලා විකුණුම් පිරිවැය කියලා ලියන්න ශීර්ෂ කිරීම කරමු. විකුණුම් පිරිවැය සඳහා පේලි 7ක් 8ක් යවලා මෙහෙම වියදම් කියලා බෙදාගමු පොදුවේ සියලුම වියදම් දාන්න. ඔය විදිහට තමයි ආදායම් ප්‍රකාශනය ඔබ රුල් කරන්න ඕනේ. ඊට අමතරව ඔබ රුල් කර ගන්න ඕනි මූල තත්ත්ව ප්‍රකාශනයක් 2007 දෙසැම්බර් 31 දිනට අපි මීට කලින් කීප වතාවක් මූල තත්ත්ව ප්‍රකාශන හදලා තියෙනවානේ. තීරු දෙකක් සහිතව ගන්න. උඩින් ලියන්න බීනුගේ ව්‍යාපාරයේ 2007 දෙසැම්බර් 31 දිනට මූල තත්ත්ව ප්‍රකාශනය. ජංග නොනවත්කම් කියලා ලියලා පේලි දෙකක් තුනක් යවලා ජංගවත්කම් ඒ සඳහා පේලි 5ක් පමණ යවලා එකතු කිරීමේ එළිය දාන්නට ඕනේ. ඒ තමයි මුළුවත්කම්. ඊළඟට හිමිකම යටතේ පේලි 3ක් පමණ යවලා මේ කරන ජංගම නොවන වගකීම් තියෙන්නත් පුළුවන්. නොතිබෙන තුන සිරසත් තිබුණ කමක් නැහැ. තිබුණොත් දාගමු නොතිබුණා කියලා ප්‍රශ්නකුත් නැහැ. මේ අභ්‍යාසය හරියට ජංග වගකීම් තියෙනවා. ඊට පස්සේ හිමිකම හා වගකීම් තමයි එකතු වෙලා නියෝජනය කරන්නේ. ওই විදිහට අපිට අභ්‍යාසයේ අහලා තිබෙන ප්‍රකාශන දෙක රුල් කරගෙනට ඕනේ. ආදායම් ප්‍රකාශනයයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයයි. ඊළඟට අපි දැන් ගාන සෑදීම ආරම්භ කරමු. මෙතෙන්දී අපිට පෙරවැඩ සඳහා යම් ගිණුම් විවෘත කරගන්න වෙනවා. ඉන්න එකක් තමයි පැහැදිලිව දැක්ක මේ ගණනේ බැංකු ගිණුම දීලා තිබුණා. හැබැයි මේ මුදල් ගනුදෙනු සම්බන්ධයෙන් ණයගැතියන්ගෙන් ලැබුණු මුදල් බැංකුවේ තැන්පත් කළා කියලා කියන මෙන්න මේ ගෙවීම් කිරීමෙන් අනතුරුව. මේගොල්ලෝ බැංකු ගිණුමයි මුදල් ගිණුමයි ගිණුම් දෙකක් වශයෙන් පවත්වාගෙන ගොස් තිබෙන්නේ. මොකද දැන් වර්තමානයේ නම් දෙකම එකම ගිණුමේ වාර්තා කරනවත්
මේක 2007 ප්‍රශ්න පත්‍ර ගණනක්. ඒ හින්දා එකල මුදල් ගිණුම වෙනම බැංකු ගිණුම වෙනම පවත්වා ගැනීමක් සිද්ධ වුණා. ඒ හින්දා අපි මුදල් ගිණුම බැංකු ගිණුම දීලා තිබෙනවා. මුදල් ගිණුම අපිට හදන්න වෙනවා. මොකද මුදල් ගිණුමත් අපිට යම්කිසි ගනුදෙනුවක සංඛ්‍යාවක් සොයා ගැනීමක් තිබෙනවා. පෙරවැඩ සඳහා විවෘත කරනවා ගිණුමක් පේලි 5ක් 6ක ගිණුමක් මුදල් ගිණුම කියලා. හරි. දැන් අපි ගණන සෑදීම ආරම්භ කරමු. අපිට මුලින්ම කියන්නේ ඉලෙක්ට්‍රොනික සාප්පුවක අයිතිකරණු බිණු දිස්ත්‍රාංක ක්‍රමයේ පදනම් කරගත්තේ නැහැ කියලා කියන්නේ නිසි ආකාරයෙන් ගිණුම් තිබුණේ නැහැ. ඔහුගේ ව්‍යාපාරයෙන් උපුටාගත් තොරතුරු අතර මේවා තිබෙනවා. මුලින්ම දෙන්නේ වසරේ බැංකු ගිණුමේ සාරාංශය. දැන් ඉස්සෙල්ලාම බලන්න අපේ මේ අවුරුද්ද අවසානයේ මූලතත්ත්ව ප්‍රකාශනය අපෙන් අහනවා. මූලතත්ත්ව ප්‍රකාශනය අපෙන් අහනවා නම් අනිවාර්යයෙන්ම මෙතන ප්‍රාග්ධනය දාගන්න වෙනවා. ආරම්භක තත්ත්ව විස්තරයක් ආරම්භක ප්‍රාග්ධනය දීලා තිබෙනවද බලන්න. ආරම්භක ප්‍රාග්ධනය දීලා නැත්නම් ආරම්භක ප්‍රාග්ධනය සොයා ගැනීමට අපි තත්ත්ව විස්තරයකට අනිවාර්යයෙන්ම විවෘත කරන්න ඕනේ. දැන් මෙතන ආරම්භක ප්‍රාග්ධනය නැහැ. මේ තොරතුරුලත් ආරම්භක ප්‍රාග්ධනය නැහැ. නමුත් ආරම්භක ප්‍රාග්ධනය තියෙනවනේ. තියෙන්න ඕනේනේ. මූලතත්ත්ව ප්‍රකාශනය අපෙන් අහන නිසා ආරම්භක ප්‍රාග්ධනය දාන්න අවශ්‍යනේ. ඒ නිසා අපි ගණන සෑදීම ආරම්භ කරන්න මුලින්ම ආරම්භක තත්ත්ව විස්තරය පිළිල කරලා එතනින් ආරම්භක ප්‍රාග්ධනය සොයා ගැනීමෙන් අනතුරුවයි ගණන සෑදීම කරන්නේ. එහෙමනම් අපි ඉස්සලාම නැවත යමු පෙර වැඩවලට. පෙර වැඩවල මුදල් ගිණුමක් අපි හැදුවනේ. ඊට අමතරව පෙර වැඩවල අපිට අවශ්‍ය වෙනවා තත්ත්ව විස්තරය. පෙරවඩ අංක 1 ඊට පස්සේ අපි ගමු පෙරවඩ අංක 2 කියලා. මෙහෙම ලියමු 2007 1 දිනට තත්ත්ව විස්තරය. මේක හදන්නේ මොකටද? ආරම්භක ප්‍රාග්ධනය සොයාගන්න. තත්ත්ව විස්තර හදන්නේ කොහොමද? ආරම්භක වත්කම් වලින් ආරම්භක වගකීම් අඩු කරන් ප්‍රාග්ධනය නොනේ වත්කම් කියලා ලියමු. පෙළි 5ක් 6ක් ඇවල ලියන්න වගකීම් කියලා. හොඳයි දරුවනේ, අපි නම් ආරම්භක තත්ත්ව විස්තරය පිළිල කිරීමට ආරම්භක වත්කම් සහ වගකීම් අතුලත් කරගමු. බලමු අභ්‍යාසයට ගිහිල්ලා. අභ්‍යාසයේ මුලින්ම තියෙන්නේ බැංකු ගිණුමේ සාරාංශය. එහි තියෙන උඩින්ම අවුරුද්ද මුල බැංකු ශේෂය. බැංකු ශේෂය කියන්නේ මොකද්ද? වත්කමක්. අපි නම් තත්ත්ව විස්තරයේ වත්කමක් වශයෙන් දාගමු බැංකු ශේෂය. කීයක් තිබුණාද? 17000ක් නේද? බැංකු ශේෂය 17000 තිබුණේ නේද? ඔව්. ඊළඟට එතන තියෙන අනිකුත් ලැබීම් හා ගෙවීම් ආරම්භක ශේෂයක් නෙවෙයි. දෙවෙනි කරුණු සියලු ගැනුම් සහ විකුණුම් ණය පදනම මත වෙලා තියෙන එක තොරතුරක් පමණයි. තුන්වෙනි පාසඳාන් ගෙවීම් සිදු කිරීමෙන් අනතුරුව ණයගැතියන්ගේ ලැබුණු මුදල් බැංකුවේ තැන්පත් කරන්න. මේකත් වසරේ ගෙවීම් මිසක් ගන්න මේ ආරම්භක ශේෂයක් නෙවෙයි. මෙන්න හතරවෙනි කාරණේ තියෙනවා නැවත ආරම්භක ශේෂයන් මෙන්න මෙහෙම ආරම්භක සහ අවසාන ශේෂය. අපි ආරම්භක ශේෂයෙන් ගමු. තොගය 3610 දාගමු. තොගය ආරම්භක තත්ත්ව විස්තර දාගෙන වත්කමක් වශයෙන් තොගය 36010 තමනද ණයගැතියෝ 10600යි. ණයගැතියෝ 10600යි. තමනද නහිමියෝ 27600යි. නහිමිය කියන්නේ වගකීමක් නේද? ඒක වගකීමක් වශයෙන් දාගන්න නහිමියෝ. ඉලක්කම කීයද? 27600යි. ඊළඟට දේපල පිරියත 225000යි. දේපල පිරියත 225000යි. එහෙදලිද? හොඳයි. ඔච්චරයි. උතර ආරම්භක මුදල් ශේෂයක් තිබිලත් නැහැ. මොකද ලැබෙන සියලු මුදල් බැංකුගත කරනවා කිව්වම ලාච්චුවේ කිසිම මුදල් ශේෂයක් තබාගෙන නැහැ. මේ ගණනේ කියන විදිහට ළමයි ආරම්භක වත්කම් සහ වගකීම් තියෙන මෙච්චරයි. එහෙනම් අපි වත්කම් සහ වගකීම් වල වෙනස ගමු. ඒ තමයි ආරම්භක ප්‍රාග්ධනය. බලමු කීයද කියලා. වත්කම් 0.6යි
7යි 13යි 5යි 18යි එකක් ඉදිරි 2යි 5යි 4යි 5යි 2යි 5යි 6යි 2යි 8යි 2යි 2,88,600ක් තියෙන වත්කම් නේද 2,25,000යි 10,600යි 36,000යි 17,000යි වගකීම් තියෙන 27,600ක් අඩු කළාම බලන්නට ඕනි කොච්චරද ප්‍රාග්ධනය කියලා. කිය 2,61,600 නේද? මේක තමයි ප්‍රාග්ධනය. හරි. ඔන්න අපි ආරම්භක වත්කම් සහ වැරකම් ඇතුළත් කරලා ප්‍රාග්ධනය සොයාගත්තා. දැන් මේ තොරතුරු ඊළඟට අපගේ ගිණුම් වලට හෝ මූල ප්‍රකාශන වලට අපි ඇතුළත් කරමු. ආරම්භක ප්‍රාග්ධනය කොහරද යන්නේ? මූල තත්ත්ව ප්‍රකාශනයේ දාගන්න හිමිකම් යටතේ මුලින්ම ප්‍රාග්ධනය 2,61,000යි නේ. මූල තත්ත්ව ප්‍රකාශනයේ දාගන්න හිමිකම් යටතේ උඩින්ම ප්‍රාග්ධනය 2,61,000යි. ඊළඟට මොකක්ද තියෙන්නේ? ඊළඟට තියෙනවා බැංකු ශේෂය 17,000. දැන් මේ බලන්න බැංකු ශේෂය දැන් බැංකු ගිණුම හර වෙලා තියෙනවනේ මේ. ඒක නැවත දාන්න අවශ්‍යතාවයක් නැහැ. ඊළඟට තියෙන මොකද්ද? තත් විස්තර ඊළඟට තියෙන ආරම්භක තොගයනේ. ආරම්භක තොගය 36,000යි. තොගය දාන්න මූල තත්ත්ව ප්‍රකාශ මේ මූල ප්‍රකාශනයේ ආදායම් ප්‍රකාශනය තුල මෙහෙම දාගන්න 2007 තොගය ඉලක්කම 36,000යි. ආරම්භක ණයගැතිය ඉන්නවා 10,600ක්. ණයගැතිය අපිට මේ දීලා තියෙන්නේ දැන් ණයගැතිය පාලන කිරීමේ යමක් අපිට සොයා ගන්න තිබෙනවා. ඒ නිසා අපි ණයගැතිය පාලන කිරීමට දාමු. ණයගැතිය පාලන කිරීම විවෘත කරන්න ඕනේ පෙර වැඩවල. පෙර විවෘත කරන කිරීමක් ණයගැතිය පාලන කිරීම කියලා. අරපත දාගන්න එක ශේෂය කීයකද ණයගැතිය 10,600යි. දාගන්න 10,600යි. ණයගැතිය පාලන කිරීම හර කළා. ඊළඟට තියෙනවා ආරම්භක නහිමි ඉන්නවා 27,600ක්. නහිමි දාගන්න නහිමි පාලන කිරීමට අපි නහිමි පාලන කිරීමක් හදමු පෙර වැඩවල. නහිමි පාලන කිරීම බැල කරන ශේෂය කියලා කීයද? 27,600ක්. ඊළඟට දේපල හා පිරිත 2,25,000ක් තියෙන අවුරුද්ද මුල අවුරුද්ද අග තියෙන 2,10,000යි. දැන් දේපල පිරිත සම්බන්ධයෙන් නම් කිසිම ඇත්තටම ගැළපිල්ලක් මේ අවුරුදු තුන සිදු වෙලක් නැහැ නේද? දැන් මේ දේපල මිලදී ගැනීමක් තියෙනවද බලන්න? නැහැ. බැංකුවෙන් ගෙවලත් නැහැ, මුදලින් ගෙවලත් නැහැ, දේපල මිලදී ගැනීම ඉවත් කිරීම නැහැ. ඒ නිසා මෙතන නම් මෙහෙම කරන්න පුළුවන් අපිට. මේ දේපල පිරිත උපකරණ අවුරුද්ද මුල ශේෂය 2,25,000යි අග 2,10,000නේ. 15,000ක අගේ අඩුවීමක් වෙලා තියෙනවා. මොකක්ද ඒ? මේ වසරේ ෂෙය වීම. අපිට පුළුවන් ගිණුමක් නොගහම මේ දෙකේ වෙනස ෂෙය වීම වශයෙන් ආදායම් ප්‍රකාශනයට තුලත් කරන්න. අගශේෂය දාන්න මුල තත්ත්ව ප්‍රකාශනයට නේද? හරි. ඊළඟ දේපල පිරිත එහෙම නැත්නම් ගිණුමක් ගහලා මේ ආරම්භක ශේෂය හර කරලා තියෙනවා. පස්සේ අවසන් ශේෂය හර ශේෂයක් වශයෙන් ඊළඟට ගෙන ආවම වෙනස වශයෙන් ඒ ෂෙය කියලා. එහෙම ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මෙතන කෙලින්ම වෙනස අපිට ගන්නත් පුළුවන්. දේපල පිරිත උපකරණ සම්බන්ධයෙන් අපි වෙනස දාගම ආදායම් ප්‍රකාශනයට ෂෙය වීම කියලා. ආදායම් ප්‍රකාශනයේ මෙහෙම විදුමක් දේපල පිරිත ෂෙය වීම ඉලක්කම එන්නේ 15,000යි නේද? අර ඉලක්කම් දෙකේ වෙනසනේ. හරි. දැන් ඔන්න අපි ආරම්භක තත්ත්ව ස්තරයේ තිබුණු වත්කම්
සහ වගකීම් අපි ගිණුම් වලට හෝ ප්‍රකාශනයට දැම්මා. දැන් ඊළඟට තිබෙන්නේ මේ අභ්‍යාසයේ දී තිබෙන තොරතුරු සැලකිලිටගෙන ඒවා වාර්තා කරන්න, ගනුදෙනු දිස්සටහන් කරන්න. මුලින්ම තියෙන්නේ බැංකු ගිණුම. බැංකු ගිණුම තියෙන තොරතුරු කිහිපයක් වාර්තා කරන්න. මුලින්ම තියෙනවා 17000ක් ආරම්භක ශේෂය. බැංකු ගිණුම හරවලා තියෙනවා. ඊළඟට මුදල් තැන්පතු තියෙනවා 5,85,400ක්. දැන් බැංකු ගිණුමක් වෙනම පවත්වා ගන්නා විට, මුදල් ගිණුමක් වෙනම පවත්වා ගන්නා විට බැංකුවේ මුදල් තැන්පත් කළාම දිස්සටහන වෙන්නේ මුදල් ගිණුම බැර බැංකු ගිණුම හර. නමුත් දැන් වර්තමානයේදී අපි උපකල්පනය කරනවා සියලු ලැබීම් බැංකුවට ලැබුණා, මුදල් චෙක් පතක් ලැබුණත්, මුදල් ලැබුණත් ඒ වෙලාවෙම බැංකුවත කරන නිසා ඍජුව මුදල් ගිණුම හර කරනවා. නමුත් මුදල් ගිණුමයි බැංකු ගිණුමයි ගිණුම් දෙකක් වශයෙන් පවත්වා ගන්නා විට බැංකුවේ මුදල් තැන්පත් කළාම මුදල් ගිණුම බැර බැංකු ගිණුම හර. දැන් මේ බැංකු ගිණුම හර වෙලා තියෙනවානේ. එන එක මුදල් ගිණුම බැර කරමු. තැන්පතු කියලා නේද? ඊළඟ තියෙනවා මුදල් ගිණුම බැර කරනවා බැංකු තැන්පතු කියලා 5,85,400ක්. මුදල් ගිණුම බැර කරමු. ඉතින් මුදල් ගිණුම බැර කරමු බැංකු කියලා ඉලක්කම තමයි 5,85,400යි. පැහැදිලිද? හොඳයි. ඊළඟට ගෙවීම් පැත්ත බලන්න කුලී 58,000ක් ගෙවලා තියෙනවා. ඒතර බැංකු ගිණුම බැර එහෙනම් කුලී ගිණුම හර. කුලී සම්බන්ධ ගැළපීමක් තියෙනවද බලන්න. කුලී සම්බන්ධ ගැළපිල්ලක් නැහැ. එහෙනම් මෙහි වියදම් වල දාගන්න ආදායම් ප්‍රකාශනයේ කුලී ආදායම් ප්‍රකාශනයේ මෙහි වියදම් කොහෙන්ද දාගන්න කුලී 58,000යි. පැහැදිලිද? හොඳයි. වරිපණම් 20,400යි. වරිපණම් සම්බන්ධ ගැළපිල්ලක් තියෙනවද බලන්න මෙතන. නෑ, වරිපණම් සම්බන්ධ ගැළපීමක් නැහැ නම් ගෙවපු ගාන 20,400 ආදායම් ප්‍රකාශනයේ වියදමක් වශයෙන් දාගන්න වරිපණම් 20,400යි. ඊළඟට විදුලිය 9,800ක් බැංකුවෙන් ගෙවලා තියෙනවා. බැංකු බැරනේ. විදුලිය සම්බන්ධ ගැළපිල්ලක් තියෙනවද? ඒත් නැහැ. දාගන්න ආදායම් ප්‍රකාශනයේ මෙහි වියදම් වල විදුලිය කීයද? 9,800යි. ඊළඟට විවිධ වියදම් 5,600ක් ගෙවලා තියෙනවා බැංකුවෙන්. විවිධ වියදම් සම්බන්ධ ගැළපීමක් තියෙනවා මේ. එන මුදලින් ගෙව විවිධ වියදම් තියෙනවා, ගැළපීමක් තියෙනවා නම් ගිණුමකට දාගමු. එහෙනම් මෙතන බැර පෙර වැඩවල විවෘත කරමු ගිණුමක්. ගැළපීමක් තිබුණා නම් ගිණුමකට දාන්නට ඕනේ. පෙර වැඩවල විවෘත කරන ගිණුමක් විවිධ වියදම් ගිණුම කියලා ඒ ගිණුමට හර කරමු මේ ප්‍රමාණය. කීයද ඉලක්කම? 5,600ක් ගෙවලා තියෙනවානේ බැංකුවෙන්. 5,600ක් හර කරමු බැංකු කියලා. පස්සේ මුදලින් ගෙවපු ගාණක් ගලපලා ආදායම් ප්‍රකාශනයට පැතුලත් කරන්න පුළුවන්. ඊළඟට තියෙන්නේ නහීමියට කළ ගෙවීම් 3,88,000යි. බැංකු ගිණුම බැර නහීමිය හරනේ. අපි ළඟ නහීමි ගිණුමක් තියෙනවනේ. නහීමි ගිණුමට හර කරන්න බැංකු කියලා 3,88,000යි. නහීමි ගිණුමට හර කරන්න බැංකු කියලා 3,88,000ක්. ඊළඟට අවසාන ශේෂය. බැංකුවේ අවසාන ශේෂය 1,20,600යි. අවසාන බැංකු ශේෂය යන්නේ මූලතත්ත්ව ප්‍රකාශනයේ වත්කමක්. මූලතත්ත්ව ප්‍රකාශනයේ ජංග වත්කම් වල දාන බැංකු ශේෂය 1,20,600යි. ජංග වත්කම් වල දාන්න ඒකම වගේ දෙයක් කමන්නේ. බැංකු ශේෂය 1,20,600යි. පැහැදිලිද? හොඳයි. ඊළඟට තිබෙන්නේ මේ පළවෙනි කාරණය නම් බැංකු ගිණුමේ තියෙන තොරතුරු වාර්තා කළා. දෙක සියලුම ගැනුම් සහ විකුණුම් ණය පදනම මත සිදු වෙලා තියෙන. ඒක තොරතුරක් පමණයි, එතන ගනුදෙනුවක් නැහැ. අපිට උපකල්පනය කරන්න කියනවා ගැනුම් නම් ණයට, විකුණුම් නම් ණයට. තුන පහසඳාන් ගෙවීම් සිදු කිරීමෙන් අනතුරුව ණයගැතියන්ගේ ලද මුදල් සියල්ල බැංකුගත කරනවා. මෙතන මුදලින් කළ ගනුදෙනු, මුදල් ගනුදෙනු. ණයගැතියන් තමයි මුදල් ලැබෙන්නේ. ඒ ලැබෙන මුදල් වලින් මේ ගෙවීම් කිරීමෙන් අනතුරුව සියල්ල බැංකුගත කළා කියලා කියනවා. අපි යම් මුදල් ගිණුමට දැන් මුදල් ගිණුම ඔබ දකිනවා මේ වන විට මුදල් ගිණුමට දාලා තියෙන ඔයගොල්ලෝ බැංකුවේ තැන්පත් කළ මුදල.
මේ බැංකුවේ තැන්පත් කළ මුදල ඇතුළත් වෙලා තියෙන්නේ ණයගැතියන්ගේ මුදල් ලැබෙනවා. ඒ ලැබෙන මුදල් වලින් ගෙවීම් කීපයක් සිදු කිරීමෙන් අනතුරුව ණයගැතියන්ගේ මුදල් ලැබුණාම දෙසටහන මොකද්ද? මුදල් ගිණුම හර ණයගැතිය බැරනේ. මුදල් ගිණුම හරන ණයගැතිය කියලා. ඒ ලැබුණු මුදල් දීලා නැහැ. ඒක තමයි මෙතන හොයාගන්න තියෙන්නේ. ණයගැතියන්ගේ ලැබුණු මුදල් දීලා තිබුණේ නැහැ. ඒ ලැබිච්ච මුදලින් මේ ගෙවීම් කරලා අනතුරුව ඉතිරි ගාන බැංකුවේ දැම්මක් කියලා. දැන් එහෙනම් මුදලින් ණයගැතියන්ගේ ලැබුණු මුදල් හොයාගමු මෙතනින්. මුදලින් කළ ගෙවීම් මුදල් ගිණුම බැර කරන්න. මොනවද මුදලින් කළ ගෙවීම් බලන්න. මෙතන ගැනලි සඳහා සතියකට රුපියල් 1000ක් කරන් තියෙනවා. සති 52ක් තියෙනවා අවුරුද්දට. එහෙමනම් මුදලින් කළ ගෙවීමක් ගැනලි. සතියකට 10යි සති 52යි. එහෙනම් 52000ක් නේ. එතන බැර 52000ක් ගැනලි කියලා. ගැනලි ගිණුම හර. ගැනලි මුදල් ගිණුම බැර වෙනවා 52000ක්. මාස සතියකට 10 බැගින් සති 52ක්. ගැනලි ගිණුම හර. ගැනලි ගිණුම හර වෙනවා කියලා එක්ක හර දන්නේ. එම ගිණුම විශේෂය යනවා කොහටද? මූල තත්ත්ව ප්‍රකාශනයේ හිමිකමෙන් අඩු වෙන්න ඕනේ නේද? හිමිකම යටතේ ප්‍රාර්ථනාවට පහලින් එන්නේ ලාභයට පහලින් තමයි ගැනලි එන්නේ නේද? දුන්දාගම ගැනලි වරහතුරු දාන්නම් 52000ක් නේ. හරි. ඊළඟට තිබෙනවා ඊළඟ මොකක්ද කියන්නේ? සහායකගේ වැටුප් ගෙවලා තියෙනවා 88400ක් මුදලින්. එන මුදල් ගිණුම බැර වෙන්න ඕනි. මුදල් ගිණුම බැර වැටුප් කියලා 88400ක් නේ. මුදල් ගිණුම බැර වැටුප් කියලා 88400ක්. ඒකේ වැටුප් ගිණුම හර කියන්නේ විහිදම ආදායම් ප්‍රකාශනයේ මෙහෙම විහිදම දාගන්න. වැටුප් සහායක වැටුප් 88400යි. සහායක වැටුප් නැත්නම් වැටුප් කියලා 88400ක්. ආදායම් ප්‍රකාශනයේ වියදමක් ඒක. ඊළඟට විවිධ වියදම් සඳහා ගෙවලා තියෙනවා 21000ක්. විවිධ වියදම් මුදල් ගිණුම බැර වෙන්න ඕනි. මුදල් ගිණුම බැර වෙනවා විවිධ වියදම් කියලා. විවිධ වියදම් ඉලක්කම කීයද? 21000ක්. 21000ක් මුදල් ගිණුම බැර. අපි ළඟ විවිධ වියදම් කියලා ගිණුමක් දැනටමත් තිබෙනවා නේද? ඒ තිබෙන විවිධ වියදම් ගිණුම හර කරන්න මුදල් කියලා 21000ක්. තිබෙන විවිධ වියදම් ගිණුම හර වෙනවා මුදල් කියලා 21000ක්. පැහැදිලිද? හරි. ඊළඟට දැන් විවිධ වියදම් සම්බන්ධ වෙන ගැළපුම් තිබුණේ නැහැ. මෙච්චරයි තිබුණේ නම් විවිධ වියදම් ගිණුම විශේෂයෙන් මාරු කරන්න වෙනස මාරු කරන්න ආදාය වියදම් ගිණුමට. වෙන ගැළපුම් නැහැ නේ මේ ගන්න විවිධ වියදම් සම්බන්ධ. 6යි 5යි 6යි 26600ක් තියෙනවා නේ. 26600 එතන බැර කරන 26600 ආදායම් ප්‍රකාශනය කියලා එතන බැර ආදායම් ප්‍රකාශනයට හර කරන්න වියදමක් වශයෙන් දාන විවිධ වියදම් 26600යි. ආදායම් ප්‍රකාශනයේ වියදමක් වශයෙන් දාන විවිධ වියදම් 26600ක්. පැහැදිලිද? හොඳයි. දැන් අපි තුන්වෙනි කාරණේ ගලපලා ඉවරයි නේද? ඊළඟට කියනවා මේ ලැබුණු මුදල් වලින් මේ ගෙවීම් ටික කලයින් පස්සේ ඉතිරි මුදල් බැංකුවට තැන්පතු කරනවා. දැන් අපි නැවත යමු මුදල් ගිණුම බලන්න. දැන් මුදල් ගිණුම බලන්න මේ ලැබුණු මුදල් අපි තාම දන්නේ නැහැ. මෙන්න මුදලින් කළ ගෙවීම් ගැනලි වැටුප් විවිධ වියදම්. ඉතිරි මුදල් බැංකුවේ දාලා තියෙනවා. මෙතන බැංකුවේ දාපු ගණන් වාර්තා කරලා තියෙනවා. දැන් එන මුදල් ගිණුමේ වෙනසක් එයි. ඒ තමයි ණයගැතියන්ගේ ලැබුණු මුදල් බලන්න කීයද කියලා. මුදල් ගිණුම හරහා අපි හොයාගන්නවා ණයගැති ලැබීම් බලමු කීයද කියලා. අර පැත්ත වැඩි බැර එකතු 0.0යි 4 8යි 5 2යි 7යි 15යි 16 එකක් ඉතුරුයි 9යි 5 14යි 10යි 24 දෙකක් ඉතුරුයි 5 2 7යි 7,46,800ක් තියෙනවා. නැවත බලන්න 8යි 7යි 8යි 16 එකක් ඉතුරුයි 9යි 14යි 16යි 24යි දෙකක් ඉතුරුයි 7යි 7,46,800යි. මෙතන ණයගැති ලැබීම 7,46,800ක්. ණයගැති ලැබීම මුදල් ගිණුම හර ණයගැතිය බැර අපි ළඟ ණයගැති ගිණුම තියෙනව නේද? ණයගැතින බැර කරන්න. ඒ අපි ණයගැති පාලනය බැර කරමු මුදල් කියලා 7,46,800 ණයගැති පාලනය ගිණුම බැර වෙන්නයි ඕනේ. රයිට්. එතකොට දැන් අපි මුදල් ගිණුමේ සොයාගත්තු සංඛ්‍යා හොයාගත්ත ණයගැති ලැබීම අපි ඒක වාර්තා කළා. දැන් ඊළඟට බලන්න තවදුරටත් අභ්‍යාසය මොනවද කියන්නේ? අභ්‍යාසය අපිට කියනවා
පළවෙනි කාරණේ හරි බැංකු ගනුදෙනු වාර්තා කළා දෙක මුදල් ණයට විකුණුම් ණයට ගැනුම් සියල්ල ණය පදම මත තියෙන විකුණුම් ගැනුම් සියල්ල මුදලින් කළ ගෙවීම් හරහා අපි මුදල් ගිණුමෙන් හොයාගත්ත ණයගැති ලැබීම් ඊළඟට අවසාන සහ ආරම්භක සහ අවසාන ශේෂයන් ආරම්භක ශේෂයන් අපි ඇතුළත් කළ තත්ත්ව ස්තරයට ප්‍රාර්ථනා සොයාගත්තා අවසාන ශේෂයන් දැන් වාර්තා කරමු අවසාන තොගේ 52000යි අවසාන තොග ගිණුම හර වෙළඳ ගිණුම බැර වෙළඳ ගිණුම බැර කරනවා කියන්නේ විකුණුම් පිරිවැස් සෙවීමේදී අඩු කරන්නට ඕනේ විකුණුම් පිරිවැස් සෙවීමේදී අපි අඩු කරමු 2007 12.31 තොගය ඉලක්කම තියෙනවා 52000ක් වරහන් තුල අනික අතට මේ 52000 ජංගවත්කම් තොගේ අවසන් තොග ගිණුම හර කියන්නේ ජංගවත්කමක් වශයෙන් දාගන්න මුළු තත්ත්ව ප්‍රකාශනයේ ජංගවත්කම දාගන්න තොගය 52000යි ඊළඟට තියෙනවා ණයගැතිය 17600ක් ණයගැතිය අපි දාගමු ණයගැති පාලන ගිණුමේ හරශේෂයක් වශයෙන් ඉහළට ගෙනෙමු ණයගැතියෝ ඉතින් ණයගැති පාලන ගිණුම හරශේෂයක් වශයෙන් ඉහළට ගෙමු ඉහළට ගෙන ශේෂය 17600යි බැලශේෂයක් වශයෙන් පහළට දාන 17600 දැන් ණයගැති පාලන ගිණුමේ මොකද හොයාගන්න තියෙන්නේ ආරම්භක ණයගැතියෝ ඉන්නවා අවසන් ණයගැතියෝ ඉන්නවා 17600 නේද අවසන් ණයගැතියෝ ඔව් අවසන් ණයගැතියෝ ඉන්නවා ලැබුණු මුදල් තියෙනවා මොකද අඩු විකුණුම් ණයගැති පාලන ගිණුම හොයාගමු විකුණුම් ගාන කිව්වත් එක්කනේ සියලුම විකුණුම් ණයට කියලා නේද බලමු විකුණුම් කීයද කියලා බැල පැත්ත වැඩි 0.08614 එකක් ඉතුරුයි 714 එකක් ඉතුරුයි 5ක 6යි 7යි 7,64,400යි 7,64,400යි එතන දැන් මම වෙනස බලන්න 0.0 8,6,14යි එකක් ඉතුරු 3යි 5යි 7යි නේද 7,53,800යි නේද 7,53,800ක් විකුණුම් එතන හර ණයගැතිය වල විකුණුම් බැර කරනවා කියන්නේ ආදායම් ප්‍රකාශනයේ උඩින්ම දාගන්න විකුණුම් කියලා ඉලක්කම කීයද 7,53,800යි 7,53,800ක් විකුණුම් පැහැදිලිද හොඳයි ඊළඟට තියෙනවා ඊළඟ අයිතමේ තමයි ණය හිමියෝ 38,680ක් අවසන් ණය හිමියෝ ඕල් දාගන්න ණය හිමි පාලන ගිණුමේ බැර ශේෂයක් වශයෙන් ඉහළට ගෙන්න 38,680ක් ණය හිමි පාලන ගිණුමේ බැර ශේෂයක් වශයෙන් ඉහළට ගෙන්න 38,680ක් ඉතින් ණය හිමි පාලන ගිණුම බැර ශේෂයක් වශයෙන් ඉහළට ගේනවා 38,680ක් මේ පැත්තෙන් පහළට ගෙනවා 38,680ක් දැන් මෙතන වෙනස තමයි ගැනුම් හරිද බලන්න වෙනස කීයද කියලා 0.8යි 6යි 8ට 16ක් ඉතුරුයි 9 3 12 එකක් ඉතුරුයි 4යි 4,26,680යි බලන්න ගැනුම් කීයද කියලා බලන්න 0.8යි 6.6යි 9 7යි 16 එකක් ඉතුරු 3යි 9යි 3යි නේද 3,99,080යි නේද බලන්න ඉස්සර 3,99,080යි ගැනුම් එතන බැර ගැනුම් ගිණුම හර කියන්නේ ආදායම් ප්‍රකාශනයේ ආරම්භක තොගයට පහළින් දාන ගැනුම් කියලා ඉලක්කම ආව කීයද 3,99,080ක් 3,99,080යි ගැනුම් නේද ඒ වගේම මේ අවසන් ණය හිමියෝ ඉන්නවා 38,680 එක කොහරද දාගන්නේ අවසන් ණය හිමි ශේෂය අවසන් ණයගැති ශේෂය ආයිත්‍ය කොහරද මූල තත්ත්ව ප්‍රකාශය ණයගැතියෝ 17,600 ජංග වත්කම් 38,680 ජංග වගකීම් දාගන්න මූල තත්ත්ව ප්‍රකාශනයේ ජංග වත්කම් වල දාගන්නවා ණයගැතියෝ මේක ඉස්සලා ගණනින් ගත්ත එක
ණයගැතියෝ 17600යි. ඒ වගේම අවසන් ණයහිමියෝ කීයක් ඉන්නවද? අවසන් ණයහිමියෝ ඉන්නවා 38680ක් ජංග වගකීම්. ජංග වගකීම කොහොමද දාගන්න ණයහිමියෝ 38680යි. 38680යි. ණයගැති පාලනය කිරීමෙන් ණයහිමි පාලනය කිරීමෙන් ගැනුම් සහ විකුණුම් හොයාගත්ත ඒ දෙක ආදායම් ප්‍රකාශනයට දැම්ම. අවසන් ශේෂයන් දෙක මූලතත්ත්ව ප්‍රකාශනයේ ණයගැති ජංග වත්කම දැම්ම ණයහිමි ජංගම වගකීම්. තාම මොකද අපි ළඟ තියෙන අන්තිම තොරතුරු තමයි දේපල පිරිත උපකරණ 210000ක් තියෙන අවුරුදු අවසානයේ. දේපල පිරිත උපකරණ අවුරුදු මුල ශේෂය 225000යි අග 210000යි වෙනස 15000යි. ෂෙයා වීම වශයෙන් අපි හඳුනාගත්ත ආදායම් ප්‍රකාශන දැම්ම ෂෙයා වීම. අවසන් දේපල පිරිත උපකරණ වටිනාකම දාගන්න මූලතත්ත්ව ප්‍රකාශනයේ ජංගම නොවන වත්කම වශයෙන් දේපල පිරිත 210000ක් කොනේම තිනට දැම්මම කමන්නේ අවුරුදු අග ශේෂය. දැන් අභ්‍යාසයේ අප වෙත දී තිබෙන තොරතුරු සියල්ලම අපි වාර්තා කරලා අවසానයි. ආරම්භක ශේෂයන් ඇතුළත් කරලා ආරම්භක තත්ත්ව විස්තර හැදුවා. එහි ආරම්භක ප්‍රාර්ථනා සොයාගත්තා. ඒ නිසි පරිදි ගිණුම්ගත කළා. වසර පුරා වෙච්ච ගනුදෙනු වාර්තා කළා. බැංකු ගිණුමෙන් වෙච්ච ගනුදෙනු වාර්තා කළා. මුදල් ගිණුමෙන් වෙච්ච ගනුදෙනු වාර්තා කළා. අවසාන ශේෂයන් ගිණුම් වලට ඇතුළත් කළා. ඒ අනුව එක් එක් ගිණුම් වලින් අපි නොදුන් සංඛ්‍යාවන් සොයාගත්තා. බලන්න තවදුරටත් ඉතිරි වී තිබෙන ගිණුම් මොනවාරි තියෙනවද බලන්න. මේ තියෙන්නේ මුදල් ගිණුමෙන් අපි හොයාගත්ත ණයගැති ලැබීම් නේද? ණයගැති ලැබීම් අපි සොයාගත්ත 7,46,800 කලින් ලිව්වා අපිට මේක මැකලා තියෙන 7,46,800 අපි කලින් ලිව්වනේ ඒක නේද? તો මුදල් ගිණුමෙන් සොයාගන්න කිසිවක් නැහැ. අවසන් ශේෂයක් නැහැ. මොකද ලැබෙන මුදල් සියල්ලම බැංකුගත කරනවා. ණයගැති පාලන කිරීමෙන් සොයාගත්ත විකුණුම් අවසන් ශේෂය අපි දැම්මා ජංග වත්කම් වල. ණයහිමි පාලන කිරීමෙන් සොයාගත්ත ගැනුම් අවසන් ශේෂය අපි ණයහිමි ශේෂය වශයෙන් අපි දැම්මා ජංග වගකීම් වල. විවිධ විදම් ගිණුම අපි හැදුවා. ඒකේ වෙනස අපි ආදායම් ප්‍රකාශනයට මාරු කළා. මේ අනුව තව කිසිදු ගිණුමක ශේෂයක් ඉතිරි වෙලා නැහැ. මූලතත්ත්ව ප්‍රකාශනයට හෝ ආදායම් ප්‍රකාශනයට ඇතුළත් කිරීම සඳහා සියල්ල වාර්තා කළ අවස්ථාවයි. දැන් අපිට කරන්න තියෙන්නේ ආදායම් ප්‍රකාශනයෙන් පටන් අරගෙන එකතු කිරීම කරමින් එන්න. විකුණුම් වාර්තා කළා. දැන් විකුණුම් පිරිවැසයෙන් බලන්න. ගැනුම් සහ ආරම්භක තුක එකතු කරන්න 0.8යි 0.915 එකක් ඉතුරුයි. 10 13 එකක් ඉතුරුයි 4යි. 4,35,80යි. හරිද? 4,35,80යි නේද? ඔව්. අඩු කරන්න තියෙන අවසන් තුකේ 5,200 අඩු කළ උත්තරේ බලන්න කීයද කියලා 0.8යි 0.5 පහෙන් දෙයක් ගියාම 3යි 13න් 5ක් ගියාම 8යි 3යි 3,83,80යි. තමයි විකුණුම් පිරිවැය. විකුණුම් ආදායම තියෙනවා 7,53,800ක් අඩු කරන්න 0.10න් 8ක් ගියාම 2යි 9යි 3න් 3ක් ගියාම 0යි 15න් 8ක් ගියාම 7යි 6න් 3ක් ගියාම 3යි නේද? අපි ඒක නැවත චෙක් කරලා බලමු ගණන්කාන්ත එක එකතු කරලා. විකුණුම් පිරිවැය බලමු 36,000 ධන 3,99,080. එතන තියෙනවා 4,35,80ක් අඩු වෙන තියෙනවා 52,000ක් නේ ඍණ 52,000. උත්තරේ 3,83,80යි. ඒක 7,53,800 අඩු වෙන්න ඕනේ. 7,53,800. එතකොට එනවා 3,70,720ක්. 3,70,720 මෙතන 920 නෙමෙයි 720 වෙන්න ඕනේ. නිවැරදි වෙන්න ඕනේ. 3,70,720යි නේද? ඔව්.
3,70,720 මේ තමයි ධන ලාභය. ඒකෙන් අඩු වෙන්න ඕන වියදම් බලන්න වියදම් වල එකතු කීයද කියලා. මොනකද ගන්න කියන ආධාරයෙන් ගන්න. වියදම් බලන්න එකින් එක 15,1000යි ධන 58,000යි ධන 20,400යි ධන 9,800යි ධන 88,400යි ධන 26,600යි සමානයි 2,18,200යි 2,18,200ක් තියෙනවානේ. එක අපි අඩු කරමු 3,70,720න් නේද? සුද්ධ ලාභය ගමු අපි කීයද කියලා 3,70,720 ඍණ 2,18,200 සමානයි 1,52,520යි 1,52,520යි මේ තමයි සුද්ධ ලාභය. සුද්ධ ලාභය 1,52,520යි. සුද්ධ ලාභය ආදායම් ප්‍රකාශනයේ හර ප්‍රාග්ධන ගිණුම බැරනේ. ප්‍රාග්ධන ගිණුම බැර කරනවා කියන්නේ මූලදත්ත ප්‍රකාශන ප්‍රාග්ධන එකතු කරන්න 1,52,520 ප්‍රාග්ධන එකතු කරන්න ඕනේ සුද්ධ ලාභය කියලා. ඒක පළමු තිරින් මේ ප්‍රාග්ධනය එකතු කරලා ගෙනල්ලා අඩු කරත් හරිය නැත්නම් ප්‍රාග්ධනය එහා පැත්ත තිරුවට දාලා ලාභයෙන් ගෙනල්ලා අඩු කරලා රඳවාගත්ත ප්‍රීමියම් දැම්මත් හරි. මම මේ ප්‍රාග්ධන 2,61,000 මෙතන දානවා. ඉතින් ඉවත් කරනවා తాවකාලිකව. ඊට පස්සේ සුද්ධ ලාභය දාගන්න මෙතනට 1,52,520ක්. සුද්ධ ලාභය කිව්දන 1,52,520ක්. එකෙන් අපි අඩු කරනවා ගැනලි 0.2 2යි 5යි 0.1යි. ඒතර 1,520යි. 1,52,520න් 50,000ක් අඩු කළාම 1,520යි. ඒක අපි එකතු කරමු ප්‍රාග්ධනයේට. ඒතර එනවා හිමිකම නේද? 2යි 5යි 1යි. ඒතර 3,61,520න් 2,61,000 ධන 1,520. ඒතර 3,61,520යි. වගකීම් තියෙන 1.9 මේ පමණයි 38,680. ඒතර බලන්න හිමිකම හා වගකීම් වල එකතුව 0යි 8 2 10 එකක් ඉතුරුයි 6යි 6 12 එකක් ඉතුරුයි 2යි 8යි 10 එකක් ඉතුරුයි 9යි 10යි 4,200යි 4,200 හිමිකම හා වගකීම් වල එකතුව. ඒතර හිමිකම හා වගකීම් වල එකතුවම 4,200ක්. බලන්න දැන් වත්කම් වල එකතුව ජංගම නොවන වත්කම් 2,10,000යි. බලමු අපි ජංගම වත්කම් වල එකතුව කීයද කියලා. ජංගම වත්කම් එනවා තොගේ 52,000යි ධන නායකත්වය 17,600යි 17,600 නේද? 10,000 කියන්නේ ආවේ අපි තව 600ක් එකතු කරමින් ඉඳලා 10,600යි ධන බැංකු ශේෂය 1,20,600යි 1,20,600යි. යන ජංගවත්කම එකතු වෙනවා 1,90,200ක් 1,90,200ක්. දැන් බලන්න මුළුවත්කම එකතු කීයද 0.02යි 0.9යි 10යි මුළුවත්කම එකතුවත් 4,200යි. හිමිකම හා වගකීම් වල එකතුවත් 4,200යි. ඔන්න ඔය ආකාරයට තමයි ඔය අභ්‍යාසයේ පිළිතුරු සම්පූර්ණ වෙන්නට ඕනේ. අපි පිළිතුරින් බලාපොරොත්තු වුණා මූල තත්ත්ව ප්‍රකාශනයේ මෙතින් වත්කම් හා වත්කම් වගකීම් වත්කම් වල එකතුව හිමිකම හා වගකීම් එකතුව සමාන වෙලා තියෙනවා. ඊට අමතරව අපෙන් ඉල්ලා තිබුණා ආදායම් ප්‍රකාශනය පැහැදුවා.
1,52,520ක සුද්ධ ලාභයක් ආවා. ඊට අමතරව අපි පෙර වැඩවල කළා තත්ත්ව ස්තරය, ණයගති පාලන ගිණුම, මුදල් ගිණුම, නහිම් පාලන ගිණුම, විවිධ වියදම් ගිණුම නේද? ඒ තුලින් අපි යම් යම් දේවල් සොයාගත්තා. ওই විදිහට තමයි ඔය අභ්‍යාසයට පිළිතුර සපයන්නට ඕනේ. අපි යමු ඊළඟ අභ්‍යාසයට. අභ්‍යාසංග 12 බලන්න. නාදන් ට්‍රේඩර්ස් හි ගිණුම් පොත් වලින් පහත සඳහන් තොරතුරු උපුටාගෙන ඇත. 1. වත්කම් සහ වගකීම් ශේෂ කිහිපයක්. ඒ කියන්නේ සියල්ල නෙමෙයි කිහිපයක්. 2009 331 2008 331 දකුණු පැත්තේ තියෙන්නේ ගිය අවුරුදු අවසාන ශේෂය. ඒ කියන්නේ මේ අවුරුදු මුල ශේෂය. වම් පැත්තේ තියෙන්නේ මේ අවුරුදු අවසාන ශේෂයන්. කලින් ගෙව වියදම්, උපචිත වියදම්, තොගය, ලියා අඩු කළ අගයට උපකරණ නහිමිය. නහිමිය පමණක් අවුරුදු අගශේෂය දීලා නැහැ. ඊළඟට දෙවෙනි කාරණය කියනවා 2009 331 දිනයෙන් අවසන් වන ගිණුම් වර්ෂය තුලදී සිදු වූ ගනුදෙනු. මෙමය මුදල් ලැබීම් හා ගෙවීම්. සිදු ගනුදෙනු, සිදු මුදල් ලැබීම් හා ගෙවීම් මෙහෙම කියනවා. ණයගැතියෙන් එකතු කරගත් මුදල් 25ක වට්ටම අඩු කිරීමෙන් පසු 9,75,000. 2008 ඔක්තෝබර් 1 දින ගෘහ භාණ්ඩ අත්පත් කර ගැනීම සඳහා කළ ගෙවීම් 40,000යි. වියදම් සඳහා කළ ගෙවීම් 1,50,000යි. නහිමියට කළ ගෙවීම් 2ක වට්ටම අඩු කිරීමෙන් පසු 5,88,000යි. 3. විකුණුම් මත දළලාභ අනුපාතය 20යි. දළලාභ අනුපාතය විකුණුම් මිලට 20යි. සියලු ගැනුම් ණය පදනම මත සිදු කර ඇත. තොගවලින් රුපියල් 10,000ක් වටනා භාණ්ඩ අයිතිකරු පෞද්ගලික පාවිච්චියට ගෙන ගොස් තිබුණි. අවශ්‍ය වන්නේ 2009 331 දිනෙන් අවසන් වසර සඳහා නාදන් ට්‍රේඩර්ස් හි ආදායම් ප්‍රකාශනය. වෙන කිසිවක් කියලා නැහැ. ආදායම් ප්‍රකාශනය විතරමයි. මුළු තත්ත්ව ප්‍රකාශනය අහලා නැහැ. මේ තොරතුරු ආධාරයෙන් ආදායම් ප්‍රකාශනයක් පමණයි සාධන්න තියෙන. අපිට මෙතෙන්දී ගාණ හදන්න පුළුවන් හැම ඉලක්කමක්ම රුපියල් අන්තිම බිංදු 3 තියෙන නිසා බිංදු නිසා අන්තිම ඉලක්කම් 3 බිංදු නිසා අපිට දහස් වලින් සෑදීමේ හැකියාවක් තියෙනවා නේද? දහස් වලින් සෑදීමේ හැකියාවක් තියෙන ලේසි. එහෙනම් අපි ආදායම් ප්‍රකාශනයක් රූල් කරමු දහස් වලින්. රූල් කරගන්න මේ විදිහට ප්‍රශ්නේ අපෙන් අහන්නේ ආදායම් ප්‍රකාශනයක් විතරයිනේ. ඒකට ආදායම් ප්‍රකාශනයක් රූල් කරන්න මෙහෙම තීරු දෙකක් සහිතව නාදන් ට්‍රේඩර්ස් 2009 මාර්තු 31 දිනෙන් අවසන් වූ වසර සඳහා ආදායම් ප්‍රකාශනය. අපි රුපියල් 1000 කියලා ලියමු. අපි 1000 වලින් හදමු මොකද සියලුම සංඛ්‍යා අග බිංදු 3 අග ඉලක්කම් 3 බිංදු 3ක් නිසා. හරිද? right. ඊට පස්සේ විකුණුම් දාන ඉඩ තියලා පුලත් දෙකක් විකුණුම් පිරිවැය පෙළි 7ක් 8ක් ඊළඟට මෙහෙයුම් වියදම්. එහෙම නේද? හොඳයි. ඊළඟට තිබෙනවා වෙන අපෙන් කිසිවක් අහලා නැහැ. දැන් මට කියන්නේ මේ ගණනේ ආරම්භක තත්ත්ව ස්තරයේ සෑදීමේ අවශ්‍යතාවයක් තියෙනවද? නැහැ. ඇයි ඒ? ආරම්භක තත්ත්ව ස්තරයේ සෑදීමෙන් බලාපොරොත්තු වෙන්නේ ආරම්භක ප්‍රාර්ථනා සොයා ගන්න. ආරම්භක ප්‍රාර්ථනා අපිට අවශ්‍ය වන්නේ මූල තත්ත්ව ප්‍රකාශන හිමිකම සොයන්න. මූල තත්ත්ව ප්‍රකාශනයක් අපෙන් අහන්න නැති නිසා ආරම්භක ප්‍රාර්ථනා සොයා ගැනීමේ අවශ්‍යතාවයක් නැහැ. නිසා මෙතන පෙර වැඩවල තත්ත්ව ස්තරයක් පිළිලි කිරීමේ අවශ්‍යතාවය නැහැ. නමුත් අනෙක් සමහරක් ගෙනුම් පෙරවැඩ සඳහා අපිට විවෘත කරන්න වේවි. හොඳයි අපි යමු ගණනට මුලින්ම අපිට දෙනවා වත්කම් සහ වගකීම් අවුරුදු මුල සහ අග. ඒතර මෙතින්දී මේවායේ අවුරුද්ද මුල ශේෂයන් අග ශේෂයන් දීලා තියෙන නිසා වර්ෂයට අදාළ ගනුදෙනුව ආදායම් ප්‍රකාශනට යා යුතු ගාණ අපි හොයාගන්න ඕනේ. ඒතර කලින් ගෙවු වේදන් අවුරුදු මුල ගාණ හෝ අග ගාණ නෙමෙයි ආදායම් ප්‍රකාශන දාන්නේ වර්ෂය තුල වර්ෂයට අදාළ වියදම. අදාළ වියදම හොයාගන්න අපිට වියදම් ගිණුමක් හදන්න වෙයි පෙර වැඩවල. උපචිත වියදමුත් එකට ගලප ගන්න වෙයි. එහෙනම් අපි ලියමු පෙර වැඩවල මෙහෙම පෙර වැඩ අපිට ඕන කරනවා පෙර වැඩ එක කිව්ව මෙහෙම වියදම් ගිණුම කියලා. මෙහෙම වියදම් කියලා ගිණුමක් ගහමු. මේ ගිණුම අපි හොයාගමු. මෙතන මෙහෙම වියදම් කියන සම්පූර්ණ වියදම් නෙමෙයි මේ ෂෙයාර් වීම වගේ දේවල් හැර මෙහෙම වියදම් right අනිකුත් මෙහෙම වියදම් කරන වඩාත්ම නිවැරදි ඔක්කොම මෙහෙම වියදම් මේ තුල නැහැ ෂෙයාර් වීම වගේ දේවල් නැතුව මෙහෙම වියදම් එකෙන් වර්ෂයට අදාළ මෙහෙම වියදම් හොයාගමු දැන් මේකේ තියෙනවා අපිට මේ විදිහට කලින් ගෙව වියදම් අවුරුද්ද මුල 10 අග 14 10 අපි දාගම මෙහෙම කලින් ගෙව වියදම් කොහොමද දාන්නේ මෙහෙම වියදම් කිරීමට කලින් ගෙව වියදම් කියන වත්කමක් නේ අවුරුද්ද මුල ගාන වත්කමක් වශයෙන් හර පැත්තෙන් ඉහළට ගියන එක ශේෂය කීද අවුරුද්ද මුල ශේෂය මෙහෙම වියදම 10 10 කියන්නේ 10 වලින් අපි හදන්නේ පෙරට රුපියල් 10 වලින් කියලා අපි ලියමු 10යි හරි නේද
අවුරුදු අග මෙහෙම වියදම තියෙනවා. අග මෙහෙම වියදම තියෙනවා කීයක්ද? 14ක්. මෙහෙම වියදම් ගිහින් මෙහෙම එකතු කිරීමේදී ගහලා අවුරුදු අග ගාන 14ක් වශයෙන් හරශේෂක වශයෙන් ඉරට ගියා. බැරශේෂක වශයෙන් පහළට දාගන්න 14ක්. හැදෙරිද? right. ඊළඟට තියෙනවා මෙහෙම උපචිත වියදම් අවුරුදු මුල 60යි අග 30යි. එකත් මෙහෙම වියදම් ගිණුමට දාගමු. උපචිත වියදම් අවුරුදු මුල ගාන බැරස්පත් දාන්න මෙහෙම ශේෂය කියලා 60ක්. අවුරුදු අග තියෙනවා කීයක්ද? 30ක්. අග ශේෂය දාගන්න බැරශේෂක වශයෙන් ඉහළට 30ක් හරශේෂක වශයෙන් පහළට. මුල අග ශේෂයෙන් දාලා තියෙන්නේ. ඒතර වර්ෂය තුල මුදලින් ගෙවපු ගාන දැම්මොත් මේ ගිණුමින් වර්ෂ අදාළ ගාන එවි. වර්ෂ අදාළ ගාන දැම්මොත් මුදලින් ගෙවපු ගාන එවි. ඉස්සරහට පියාගමු මේක. ඊළඟට තිබෙනවා හරි මේ දෙක හරිනේ. ආරම්භක අවසන් තොග මේ දෙකම යන්නේ ආදායම් ප්‍රකාශනයේට විකුණුම් පිළිවෙලට දාගන්න 2009 1 තොගය ආරම්භක තොගයනේ. ආරම්භක තොගය මෙතින් 240යි. අවුරුදු අගතොගේ තියෙනවා කීයක්ද? 110ක්. අගතොගේ දාගන්න 2009 12.31 තොගය 110ක්. හරි ඒකත් හරි. ඊට පස්සේ තියෙනවා ලීබඩු ලියා අඩු කලාගය. දැන් මෙතන අවුරුද්ද මුල ගාන 140 අග 164යි. ලීබඩු මිලදී ගැනීමකුත් තිබුණා නිසා අපි ගිණුමකට දාගමු. ලීබඩු මිලදී ගැනීමකුත් තිබ්බ නිසා ගිණුමකට දාගමු. ලීබඩු ගිණුම කියලා. අපි මේ ගිණුම හදන්නේ ෂය හොයාගන්න. දාගන්න තන තොරතුරු අවුරුද්ද මුල ලීබඩු වල අග 140 අග 164යි නේද? අවුරුද්ද මුල ගාන දාගන්න ශේෂය 140යි. පහලින් මෙම එකතු කිරීමේදී ගාලා අවුරුදු අග ශේෂ දාගන්න 164ක්. පස්සේ අපි මේකට මුදලින් ගෙවපු ගාන ගලපලා ලීබඩු ෂය වටිනාකම හොයාගමු. දැන් මුල ශේෂය දැම්ම අග ශේෂය දැම්ම නේද? ඊළඟට තිබෙනවා නහිමියෝ අවුරුදු මුල ශේෂය 440 අග ශේෂය දීලා නැහැ. නහිමියට අපි ගිණුමක් ගහමු. නහිම් පාලන ගිණුම කියලා. කියලා අවුරුදු මුල ශේෂය 440ක් බැර කරන්න. අවුරුදු මුල ශේෂය 440ක් බැර. හරි නේද? ඊළඟට පළවෙනි කාරණේ තිබුණ තොරතුරු අපි වාර්තා කිරීම කළා. දෙවෙනි කාරණේ මොකද කියන්නේ? 2009 3.31 දිනෙන් අවසන් වසර සඳහා මේ ගිණුම් වර්ෂය 2009 3.31 නේ. ඔව්. එහෙනම් මෙතනත් මේ අපි හදාගන්න මෙතන 2008 4.1 මේක 2009 3.31. අපි ආරම්භක තුගේ දින දෙක දැම්ම පුංචි දෝෂයක් තිබුණා. ආරම්භක දිනෙමින් 2008 4.1 අවසන් දින 2009 3.31. හරි නේද? හොඳයි. මෙතන ඔතකොට බලන්න වර්ෂය තුලදී මුදල් ලැබීම් සහ ගෙවීම් ගනුදෙනු දෙනවා. අපිට මෙතනදී මේ මුදල් ලැබීම් සහ ගෙවීම් ගනුදෙනු වාර්තා කරන්න ඕනි මේ ආකාරයට. බලන්න ණයගැතියෙන් ගැන එකතු කරගත් මුදල දෙනවා 25ක වට්ටම අඩු කිරීමෙන් පස්සේ ණයගැති ලැබීම්. දැන් අපි මුදල් ගිණුම හදන්න අවශ්‍ය දෙන දෙක බලන්නට ඕනේ. ඒතර මුදල් ගිණුම සෑදීම අවශ්‍ය වන්නේ මුදල් ගිණුමේ යම් ශේෂයක් සොයා ගැනීමට තිබෙනවා නම් තමයි. ඒතර මුදල් ගිණුම ආරම්භක ශේෂය දිලත් නැහැ අපිට අවසන් ශේෂයෙන් දිලත් නැහැ. මුදල් ගිණුම ශේෂය යන්නේ කොහොමත් මුලතත් ප්‍රකාශනයේනේ මුලතත් ප්‍රකාශනය අපෙන් අහලා නැහැ. මෙන්න මේ තොරතුරු අපිට මුදල් ගිණුම නැතුව හරබර කරන්න පුළුවන්. ණයගැතියෙන් ගැන එකතු කරගත් මුදල් 25ක වට්ටම අඩු කිරීමෙන් පසු 975 ණයගැති ලැබීම් මුදල් ගිණුම හරින නිසා ණයගැති පාලන ගිණුම බැර. ඒතර ණයගැති පාලන ගිණුමක් අපි මීට කලින් හදලා නැහැ. අපි දැන් ණයගැති පාලන ගිණුමක් අපි හදමු. එතකොට පෙරවැඩවල
ගිණුමක් කියලා ණයගැති පාලන ගිණුම කියලා. ඒතර බලන්න ණයගැති ලැබීම් තිබෙනවා කොච්චරද? 975ක්. හැබැයි වට්ටම අඩු කර පසු ලැබුණු ගාන. ලැබුණු මුදල 975 දිස්ත්‍රාණ කියන්නේ මුදල් ගිණුම හර නිසා ණයගැතිය බැරනේ. ණයගැතිය බැරෙනවා 975ක්. දැන් ණයගැතියෙන් ලැබුණු මුදල අපි මුදල් ගිණුම හරකට හිතාගෙන ණයගැති පාලන ගිණුම බැල කළා. ඔය හැබැයි 975 ලැබිලා තියෙන්නේ 25ක දුන්නු වට්ටම අඩු කර පසු. දැන් මේ බලන්න දුන්නු වට්ටම 25ක අඩු කර පසු. දුන්නු වට්ටම දිස්ත්‍රාණ මොකද්ද? දුන්නු වට්ටම ගිණුම හර ණයගැතිය බැරනේ. දුන්නු වට්ටම සොයා ගන්න ඕනේ නේද? අපි හොයාගමු බලන්න එනවා. දුන්නු වට්ටම මෙහෙමයි හොයාගන්නේ. දුන්නු වට්ටම 975 කියන්නේ දැන් 100ක් ලැබෙන්න තිබුණා නම් 25ක් අඩු කරලා ලැබුණු ගාන. ඒ කියන්නේ ලැබෙන 100 කීයද? 75. તો 975 කියන්නේ ලැබුණු මුදල හැවත් 75 නේද? 975 කියන්නේ ලැබුණු මුදල හැවත් 75 නම් වට්ටම කියන්නේ කීයද? 25යි. તો දුන්නු වට්ටම හොයාගන්න ඕමයි. ලද මුදල ලද මුදල හිමි ප්‍රතිශතය කීයද? 125ක් අඩු කරලා ලැබෙන 75යි. මේ 75 නම් 25 කියන්නේ කීයද? ඒක නම් තමයි පුළුවන් ගණකයන්ත්‍රික ආධාරයෙන් බලන්න. 975 බෙදීම 75 වැඩි කිරීම 25. කීයද වට්ටම 325යි. දුන්නු වට්ටම 325යි. දිස්ත්‍රාණ මොකද්ද? දුන්නු වට්ටම් ගිණුම හර ණයගැතිය බැර. ණයගැති ගිණුම බැර කරනවා දුන්නු වට්ටම් 325යි. දුන්නු වට්ටම් ගිණුම හර කියන්නේ මොකද්ද වෙන්න ඕනේ? ආදායම් ප්‍රකාශනය වියදමක් වශයෙන් දාගන්න. ආදායම් ප්‍රකාශනයේ වියදමක් වශයෙන් දාගන්න දුන්නු වට්ටම් 325යි නේ. දුන්නු වට්ටම් ගිණුම හර ණයගැතිය බැරනේ. දුන්නු වට්ටම් ගිණුම හර කියන්නේ ආදායම් ප්‍රකාශනයේ වියදමක්. ඊළඟට ඒ කාරණේ හරි නේද? ඊට පස්සේ කියනවා දැන් එතෙන්දී තවදුරටත් අපේ ණයගැති කිරීම ගත්තොත් එහෙම දැන් ණයගැති කිරීම ආරම්භක ශේෂණය අවසන් ශේෂත් නෑ. ඒ කියන්නේ සියලුම විකුණුම් ණයට නාන ණයගැතිකින් මුදල් ලබා ගන්න වට්ටම අඩු කරලා විශාල ප්‍රතිශතයක වට්ටමක් දීලා ගන්න. එහෙනම් ණයගැති කිරීම වෙනස තමයි විකුණුම්. අවසන් ශේෂත් නෑනේ. ණයගැති කිරීම බලන වෙනස ඒක තමයි විකුණුම්. 1300ක් තියෙනවා. මේ 1300 තන හර විකුණුම් කියලා විකුණුම් කිරීම බැර විකුණුම් කිරීම බැර කරනවා කියන ළමයි ආදායම් ප්‍රකාශන දාගන්න විකුණුමක් ලෙස බිම්ම විකුණුම් 1300 නේ. හරිද? හොඳයි. ඊළඟට බලන්න ඊළඟට තියෙන ගැළපිල්ල මොකද්ද? මේක හරිනේ. 2008 ඔක්තෝබර් 1 දින ගෘහ භාණ්ඩ අත්පත් කර ගැනීම තියෙනවා 40ක්. මේ අවුරුද්දේ අතරමැද දවසක ඔක්තෝබර් 8 වෙනිදා මේ ඔක්තෝබර් 1 වෙනිදා ගෘහ භාණ්ඩ මිලදී ගන්නවා. මුදල් ගිණුම බැර ගෘහ භාණ්ඩ ගිණුම හර ගෘහ භාණ්ඩ කියන්නේ මෙතන දේපල පිරිත උපකරණ. අපි ළඟ ලී බඩු කියලා ගිණුමක් විවෘත කළා නේද? ලී බඩු ගෘහ භාණ්ඩ ඔක්කොම උපකරණ එකට තියෙන්නේ. තියෙන්නේ ගිණුම උපකරණ තමයි වත්කමේ උපකරණ තමයි වත්කමේ නම ලී බඩු නෙමෙයි. උපකරණ ගිණුම ආරම්භක ශේෂ 140යි අවසන් ශේෂ 164යි මුදලින් ගෙවලා තියෙන 40ක්. මුදල් ගිණුම බැර මෙතන හර 40ක්. දැන් එන ලී බඩු මේ උපකරණ ගිණුමෙන් ගන්න පුළුවන් වාට උපකරණ වල ෂෙයා වීම. මේ බලන්න හර පැත්ත එකතු 180යි 180 බැර පැත්තට දැම්මම වෙනස බලන්න 4 10 එකතු 7 1 8යි 116යි නේ වෙනස. 116 නෙමෙයි 16 නේද? අතර 10යි 16 මේක තමයි ෂෙයා. උපකරණ ෂෙයා 16ක් තියෙනවා. 16කින් 16 10ක්. එතන බැර ෂෙයා කිරීම හර කියන්නේ ළමයි ආදායම් ප්‍රකාශන දාගන්න වියදමක් වශයෙන් උපකරණ ෂෙයා 16යි. අර අවසන් ශේෂය දාන්නේ මූල තත්ත්ව ප්‍රකාශනයක අපෙන් අහලා නැහැ නේද?
හරි. ඊළඟට එකත් හරි. ඊළඟට තිබෙනවා නහිමියන්ට ගෙවීම් 2%ක වට්ටමක් අඩු කිරීමෙන් පසුව නෑ ඊට කලින් තියෙන වියදම් සඳහා කළ ගෙවීම 150යි. වියදම් සඳහා කළ ගෙවීම 150යි. ඒක මුදල් ගෙවීම බැර වියදම් ගෙවීම හර නේද? අපි ළඟ වියදම් ගෙවීමක් තියෙනවා පෙරඩවල නේද? මේ වියදම් ගෙවීම තියෙනවනේ. එතෙන් හර කරනවා මුදල් කියලා 150. දැන් එන අපේ වියදම් ගෙවීමෙන් හොයාගන්න පුළුවනි වර්ෂයට අදාළ මෙහි වියදම අනිකුත් මෙහි වියදම් නේද? කීයද බලන්න මෙතන හර පැත්ත එකතුව 0.6 9 හර එකතු 190යි. 190 බැල පැත්තට දාලා බලන්න වෙනස 63 10 එකතු 7 8යි 1 9යි 116 නේද? මේක තමයි ආදායම් ප්‍රකාශනට යන ගාන නේ. ආදායම් ප්‍රකාශනට යා යුතු වියදම 116ක් තියෙනවා. මෙතන බැර ආදායම් ප්‍රකාශනට දාගන්න වියදමක් වශයෙන් මේ වියදම් වල දාගන්න අනිකුත් වියදම් 116ක්. ඒ වියදම් ගෙවීම අපි හොයාගත්ත අනිකුත් වියදම් වශයෙන් යා යුතු ගාන 116යි කියලා නේද? හරි. ඊළඟ බලන්න ඊට පස්සේ තියෙනවා නහිමියන්ට කළ ගෙවීම් 2%ක වට්ටම අඩු කිරීමෙන් පසුව 588ක්. නහිමියන්ට කළ ගෙවීම් මුදල් ගෙවීම බැර නහිමිය හර අපිට නහිමිය ගෙවීම තියෙනවනේ. නහිමිය ගෙවීම හර කරන මුදල් කියලා 588ක්. ඒ 588 ගෙවලා තියෙන ළමයි 2%ක වට්ටම අඩු කරලා ලද වට්ටම අපි හොයාගමු. බලමු ලද වට්ටම කීයද කියලා. ලද වට්ටම බලමු කීයද කියලා. ලද වට්ටම එතකොට 588 කියන්නේ 2% අඩු කරලා ගෙවපු ගාන. කියන්නේ 98 නම් 2% කියන්නේ කීයද? බලන්න ගණක යන්ත්‍රයෙන් 588 බෙදීම 98 වැඩි කිරීම 2. එතන වට්ටම එනවා 12ක් නේද? ලද වට්ටම 12යි. ලද වට්ටම දිස්සටහන කොහොමද? ලද වට්ටම් ගිරුම් බැල නහිමි හර. නහිමියට හර කරනවා 12ක් ලද වට්ටම් කියලා. නහිමියට හර ලද වට්ටම් ගිරුම් බැල. ලද වට්ටම් ගිරුම් බැල කරනවා කියන්නේ මොකද වෙන්නේ? ආදායම් ප්‍රකාශනයේ වෙනත් ආදායමක් නේ. දැන් මෙතන දලලාභෙනම දලලාභෙට එකතු වෙනවා මෙතන නේ. ලද වට්ටම් අයිතිරි 12 කියලා දාගන්න මෙතන. ලද වට්ටම් 12යි. දලලාභෙට එකතු වෙන්න බෑ. හරිද? හොඳයි. ඊළඟට ඊට පස්සේ අපිට කියනවා දලලාභ අනුපාතයේ විකුණුම් වලින් 20යි කියලා කියනවා. දලලාභ අනුපාතයේ විකුණුම් වලින් 20. දැන් විකුණුම් අපි ළඟ තියෙනවානේ. එහෙනම් අපිට දලලාභ හොයා ගන්න පුළුවන් නේද? පිළිවෙත් නම් පෙර වැඩ ගන්න පුළුවන්. දලලාභයේ සෙවීම තමයි පෙර වැඩ ඊළඟ පෙර වැඩය. දලලාභ අනුපාතය විකුණුම් මෙලට 20යි නේද? දලලාභ අනුපාතයේ විකුණුම් මෙලට 20යි. එම නිසා දලලාභය විකුණුම් තියෙනවා 1300ක් මේකෙන් 20ක්. 1300න් 20ක්. 260යි නේ දලලාභය 260යි 1000 වලින්. දලලාභ අනුපාතයේ විකුණුම් මෙලට 20යි කියවා විකුණුම් 1300 එකෙන් 20ක් දලලාභය 260යි 1000 වලින්. දලලාභය කියන තැන දාගම එහෙම දලලාභෙන්නේ මෙතනට එන්නේ. අවසන්ත කරකුලම් පතර විකුණුම් පිරිව යනවා. විකුණුම් පිරිව පස්සම දලලාභෙන්නේ. දලලාභෙන්නේ. දලලාභය කියන තැන දාගන්න 260ක්. එනද අපේ විකුණුම් පිරිව ලේසියෙන් හොයාගන්න පුළුවන් නේද? 1300 විකුණුම් දලලාභය 260 නම් විකුණුම් වලින් දලලාභය අඩු කරාම විකුණුම් පිරිව එනවනේ. විකුණුම් පිරිව යන කීයද? 0.6 දැන් 6 4යි 940යි නේද? 940 1040යි නේද? 1040යි 1040යි
260 එකතු කළාම 1300යි නේ. හරි නේද? ඔව්. එම ඔන්න අපි දැන් දරලාභය සොයාගත්තා. ඒ අනුව විකුණුම් පිරිවැය සොයාගත්තා. අපිට ඒ අනුව මෙතනින් තව අඩුපාඩු අනිත් සංඛ්‍යා හොයාගන්න ඉඩකඩ තිබුණා. අපි අනිත් ගැලපිලත් කරලා ඉමු. ඒතර දරලාභ අනුපාතය හරි සියලු ගැනුම් ණය පදනම මත, ඒ කියන්නේ නහිමියන් ගැනුම් තියෙන නහිමියන්ගේ පමණයි. තොගොඩින් 10ක් නේ වටනා භාණ්ඩ අයිතිකරු පෞද්ගලික පාවිච්චියට ගෙන ගොස් ඇත වාර්තා කළ නැහැ. භාණ්ඩ ගැනලි. භාණ්ඩ ගැනලි දෙසටහන මොකද්ද? ගැනලි ගිණුම හර ගැනුම් ගිණුම බැර. ඒතර ගැනලි ගිණුම හර වුණාම මේ ප්‍රමාණය යන්නේ මූලතත්ත්ව ප්‍රකාශන අපිට ඒක අහලා නැහැ. ගැනුම් බැර දැන් ශේෂ පරිස්සමක් තිබුණා නම් ගැනුම් වලින් අඩු කරන්න තිබුණා. මම මෙතන ගැනුම් අපිට දීලා නැහැ ගැනුම් සංඛ්‍යා හොයා ගන්නත් ඕනේ. දැන් ගැනුම් වලින් අඩු කරනවා වෙනුවට ගැනුම් ගිණුම බැර කරනවා වෙනුවට ගැනුම් වලින් අඩු කර දැක්කොත් හරි. දැන් මෙතන ආරම්භක තොර පහලින් ගැනුම් අපි දානවනේ. අපි තාම ඉලක්කම දන්නේ නැහැ. ඊට පහලින් භාණ්ඩ ගැනලි අඩු කරලා දැම්මොත් ඒත් හරි. හරිද? මෙතන ගැනලි වලට පහලින් භාණ්ඩ ගැනලි කියලා මෙහෙම අඩු කරන්න පුළුවන් 10. හරිද? එතකොට දැන් ආදායම් ප්‍රකාශනයෙන් තමයි වෙළඳ කිණීමේ දැන් උත්තර ගැළපෙන සියල්ල වාර්තා කළ ඉවරයි. දැන් මෙතන අපිට ගැනුම් අපිට දීලා නැහැ. ගැනුම් සංඛ්‍යා හොයා ගන්න ඕනේ. අපිට හොයා ගන්න පුළුවන්. සොයාගන්න පුළුවන් කොහොමද බලන්න මෙතින්. දැන් අපි දන්නවා විකුණුම් පිරිවැය 1040යි කියලා. ඒතර විකුණුම් පිරිවැය ඇවිත් තියෙන මේ යටින් උඩට යන්න. ආරම්භක තොග එනවා. පහලින් ගැනුම් එකතු වෙනවා. ඒකෙන් ගැනුම් භාණ්ඩ ගැනලි අඩු කළන උත්තරේ තියෙනවානේ. ඒන උත්තරේ 110ක් අඩු කළාම උත්තරේ තමයි 1040. ඒතර 1040 කියන්නේ මෙතන උත්තරේ කීයද වෙන්න ඕනි? මේ 110 අඩු කරන කලින් උත්තරේ ගන්න මේ දෙක එකතු කරන්න. 0.5යි 1150යි නේ. 1150න් 110ක් අඩු කරාම 1040 එන්නේ නේද? පහෙන් එකක් ගියා 4යි එකක් බින්ද. ඔව්. 150 කියන්නේ මොකද්ද? දැන් මෙතන ආරම්භක තුක 240. ගැනුම් වලින් 10ක් අඩු කළාම එන උත්තරේ තියෙනවානේ. ඒ උත්තරේ ආරම්භක තුක එක උත්තරේ තමයි 150 කියලා. 1150 කියලා කියන්නේ. දැන් අපිට ඉඳ තිබ්බනම් මේ 1150 අඩු කරන කලින් උත්තරේ ගන්න ඕන 1160යි. නේ මෙතන 10ක් අඩු කළාම 1150 නම් මෙතන කලින් උත්තරේ 1160යි. 1160 කියන්නේ ආරම්භක තුකේ ගැනුම් වල එකතුව නම් ඒ කියන්නේ 240ක් ආරම්භක තුක නම් ගැනුම් කියවන්න පුළුවන්. මෙතන හිස්තන්ට අවදාන සංඛ්‍යාව වෙන්නට ඕනේ. තේරෙනවද මම කියන්නේ? මෙතන ආරම්භක තුකේ ගැනුම් වල එකතුව තියෙනවනේ. එකතුව අපි තාම දන්නේ නැහැ. මෙතන ඉඳ තිබුණා අපිට ලියන්න තියෙන එකතුව. ඒකෙන් 10ක් අඩු කළාම 1150 නම් මම පුංචි ලියලා වෙන පාඩකින් අපිට දැනගන්න. මේ 10 අඩු කරන කලින් උත්තර වෙන්න කීයද? 1160යි නෙමෙයි. 1160න් 10ක් ගියාම 1150 එන්නේ. 1160 කියන්නේ ආරම්භක තොගයයි ගැනුම් වල එකතුව. ඒතර ආරම්භක ඒකෙන් 240ක් ආරම්භක තොග නම් ගැනුම් කීයද බලන්න නේද? ගැනුම් 1160න් 240 අඩු කරන්න. එතකොට 1160න් 240 අඩු කළාම උත්තරේ කීයද බලන්න? 0.6න් 4ක් ගියාම 2යි. පුලන් දෙක ගියාම 920යි. ඒතර බලන්න ආරම්භක තොගේ 240යි ගැනුම් 920යි. 920 තියෙනවා ගැනුම්. ඒකයි ආරම්භක තොග එකතු කළාම 1160යි. ඒකෙන් 10ක් අඩු කළාම 1150යි. 1150 110ක් අඩු කළාම 1040යි. දැන් ගැනුම් වල වටිනාකම 920ක් තිබිලා තියෙනවා. අසලේ ගැනුම්. හැබැයි ඒ කියන්නේ බහණ්ඩ ගැන අඩු කරන කලින් ගැනුම්. හරිද? දැන් අපි දැන් රූල් තුනක් තිබ්බනම් මෙහා පැත්තෙන් කරලා පෙන්නන්නේ මේ විදිහට අපි. රූල් තුනක් තිබ්බනම් මෙතන මෙහෙම ගැනුම් 1000 ගැනුම් 920යි. රූල් තුනක් තිබ්බනම් අපි කරන විදිය ගැනුම් තුන 920යි කියලා අපි දානවා. බහණ්ඩ ගැන 10 අඩු කළාම 910යි සුද්ධ ගැනුම්. ඒතර 910යි 240 එකතු කළාම ඒතර 1150 එනවා. හරිද? නමුත් අපි තන්තිරු යන නිසා අපි මේක වෙනම ලිව්වේ නැහැ. ඒතර දැන් අපි කලේ මේකයි. නැවත පෙන්නනම් තමයි අපහැදිලි වුණා නම් බලන්න යටි දැන් උඩට ගියේ විකුණුම් පිරිවැය හොයාගත්තේ 1040යි. ඒ අවසන් තොගේ 110 අඩු කරලා නම් ඊට කලින් උත්තරේ 1150යි. ඒක වල තිබුණේ මේ ආරම්භ තුගේ ගැනුම් වල එකතු වීම බහණ්ඩ ගැන 10 අඩු වෙලානේ. 10 අඩු කරන කලින් උත්තරේ අපි පුංචි ලිව්වා 1160යි හැමනම්. මේ දෙක එකතුවනේ. 1160 කියන්නේ ආරම්භ තුගේ ගැනුම් වල එකතුව නම් නේද? ගැනුම් වල එකතු වෙන්නේ 920යි. 920යි ගැනුම්. තොර ගැනුම් ගිණුම හර නැහිමේ බැලනේ. අපි නම් ගැනුම් ගිණුම වෙනකොට තමයි අපි ආදායම් ප්‍රකාශන දැම්මේ. නැහිමේ බැර කරනවා කියන්නේ අපේ නැහිමේ ගිණුමේ බැර කරනවා ගැනුම් කියලා 920ක්.
ගැනුම් 920ක් නේ. දැන් අපිට පුළුවන් නහිමි පාලනය කිරීමේ අවසන් නහිමි හොයාගන්න. නමුත් අවශ්‍යතාවයක් නැහැ. මොකද මුළු தත්ත්ව ප්‍රකාශනය අහන්නේ නැහැ අපෙන්. 1360යි මෙතන. ඒක 10 එකක් ඉතුරුයි. මේ 10 6 16 එකක් ඉතුරුයි 6යි. ඒතර 760ක් එනවා නහිමි අවසන් නහිමිය. නමුත් අපෙන් අවසන් නහිමිය දාන ස්ථානය අහලා නැහැ. නේද? හරි. දැන් උතර බලන්න ගැළපිලි සියල්ලම දැන් උතර කරලා අවසానයි මේ වන විට අභ්‍යාසයේ දී තිබුණු සියලුම ගැළපිලි කරලා අවසానයි. දැන් අපිට තියෙන්නේම නම් ආදායම් ප්‍රකාශනය සම්පූර්ණ කරන්න. දැන් උඩ කොටස වෙනද කොටස සම්පූර්ණයි. ඒකට වෙනත් ආදායම් 12 එකතු වෙනවා දළලාවරි 15න්. වෙනත් ආදායම් 12 එකතු කළාම 2යි 6යි 7යි 272යි මුළු ආදායම. මුළු වියදම තියෙනවා දුනුවට්ටම් 325යි උපකරණ 16යි අනිකුත් වියදම් 116යි මුළු වියදම තියෙනවා 6 12 5 17 එකක් ඉතුරුයි 3 2 5යි 4යි 457ක් මුළු වියදම තියෙනවානේ. ඒතර ඔබ දකිනවා ආදායමට සාපේක්ෂව වියදම වැඩි. දළලාභය සහ වෙනත් ආදායම එකතු 272යි වියදම් තියෙනවා දුනුවට්ටම් 325ක් තියෙනවා. මොකද අර 325ක වට්ටම් දීලා තිබුණානේ. 325යි අනික උපකරණ 16යි අනිකුත් වියදම් තිබුණා 116ක්. උතර මුළු වියදම වැඩි. යන ආදායමට වඩා බලන්න සුද්ධ ලාභයක් එන්නේ. 7න් 2ක් ගියම් 5යි 15 ගතක් ගියම් 8යි 3න් 2ක් ගියම් 1යි 185ක සුද්ධ ලාභයක් එනවා. ඔය ගන්න සුද්ධ ලාභය 185යි. ඔය විදිහට තමයි ඔය අභ්‍යාසය සම්පූර්ණ වෙන්නට ඕනේ. අපි ඊළඟ පාඩමේ එකකේ තුලනුත් තවදුරටත් අසම්පූර්ණ වාර්තාවලින් මූලික ප්‍රකාශන පිළිවෙල කිරීම සම්බන්ධ අභ්‍යාස කරමු.